එහෙනම් අපේ දරුවනේ හැමතෙම අයවන් right අපේ දරුවෝ අපි ගෙහති වෙනකොට කතා කරගෙන ආව පුතේ මේ දෑතේ කරකට පද්‍ය පන්තියේ දැන් අපිට ඉතුරු වෙලා තියෙන විචාර ප්‍රශ්න ලියන්න. අපි ඒකේ විචාර ප්‍රශ්න ලියලා එතනින් එහාට යමු. හරිනේ? right. හරි. එහෙනම් ගන්න පුතේ විචාර ලියන පොත්. විචාර ලියන පොත් අරගෙන ලියා ගන්න අපේ පුතාලා. ටෙස්ට් එක මේ දාලා තියෙන්නේ. විචාර ප්‍රශ්න ලිවීම වෙඩි ලිස්ට් එකේ නෑනේ. දෑතේ කරකට සිඹසනසන්න. විචාර ප්‍රශ්න ලිවීම දෑතේ කරකට සිඹසනසන්න. right. එහෙනම් ලියා ගන්න. ප්‍රශ්නය ලියා ගන්න යටින් දෑතේ කරකට පද්‍ය පන්තිය රචනා කිරීමේදී ඒ තුලින් දෑතේ කරකට පද්‍ය පන්තිය රචනා කිරීමේදී ඒ තුලින් රසබෑනින් හෝ වෙනත් පැනකින් ජාතික අභිමානයත් ශ්‍රමාභිමානයත් ජාතික අභිමානයත් ශ්‍රමාභිමානයත් අතීත ශ්‍රී විභූතියත් නිරූපණය කරමින් නිරූපණය කරමින් අතීත ශ්‍රී විභූතියත් නිරූපණය කරයි. ඊට පස්සේ නිරූපණය කරයි. අදාළ පාඩම ඇසුරින් ඉහත එක් කරුණක් සඳහා එක් උදාහරණය බැගින් දෙමින් මේ කියමන් පැහැදිලි කරන්න. පළවෙනි තර ලකුණ දාලා යටින් ලියා ගන්න ජාතික අභිමානය. ජාතික අභිමානයට අපි ගමු උදාහරණයක්. මෙහෙම දැසේ කඳුලැලි පිසදා බලනෙමි. උදාහරණය. දැසේ කඳුලැලි පිසදා බලනෙමි. ඒ පද තුනම ලියා ගන්න. හෙට යුරියට වඩීට වඩින දිනේ ණය නැති බිය නැති නිවාල් යුගයක පුංචි පුතාලා දෙන. ඒ පද හතරම ලියා ගන්න. තනි ලියා ගන්න. දැසේ කඳුලැලි පිසදා බලනෙමි හෙට යුරියට වඩින දිනේ ණය නැති බිය නැති නිවාල් යුගයක පුංචි පුතාලා දෙකරන වේ. එහෙනම් ණයත් නැති බියත් නැති වහලුත් නොවන යුගයක් නම් එඹදු යුගයක් අපි උදා කරලා දෙනවා නම් එඹදු જાතියක් ණය නැති જાතියක් බය නැති જાතියක් වහල් නොවන જાතියක් නම් අපේ જાතිය අභිමානවත් જાතිය. එනිසා ජාතික අභිමානය ඒ තුලින් පෙන්වන්න කර තියෙනවා. දැසේ කඳුලැලි පිසදා බලන්නේ හෙට හිරුවේ වඩදිනේ. හෙට උදාවන හෙටින් උදාවන ලෝකය. හෙටින් උදාවන ඉර ණයත් නැති බියත් නැති වහලුත් නොවන යුගයක් නම් එඹදු සමාජයක් එඹදු જાතියක් ණය නැති જાතියක් බිය නැති જાතියක් වහල් නොවන જાතියක් අභිමානවත් જાතිය. දෙවෙනි කරුණ ශ්‍රමාභිමානය. ශ්‍රමාභිමානය කියන්නේ ශ්‍රමය තුළින් ශ්‍රමයට වටිනාකමක් තියෙනවා නම් ශ්‍රමයට අභිමානයක් එනවා. අපේ ශ්‍රමයට වටිනාකමක් ඇවිල්ලා නම් ඒ ශ්‍රමයට අභිමානයක් ඇවිල්ලා. ශ්‍රමාභිමානය. බලමු කොහෙද කියලා. ඒකට පළවෙනි කවිය ගමු. දෑතේ කරකට සිඹසන සන්නට ලාගෝයි මේ දළු පාන්සල. ඒ කවිය ලියන්න. හැමෝම දෑතේ කඳුලැලි සිඹසන සන්නට ලාගෝයි මේ දළු පාන්සලයි. ඒකේ අභිමානය තමයි පුතේ. ඒ ශ්‍රමයට අභිමානයක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? කරකට එනකම් මහන්සි වෙලා වැඩ කරා. ඒ කරකට වලට දැන් අභිමානයක් ඇතිලා තියෙනවා. ලාගෝයම හොඳට ඇවිල්ලා තියෙනවා.
දහඩිය වැගිරෙව්වා කරල් හොඳට බර වෙලා තියෙනවා. ඒ කරල් බර වෙච්ච එක හරියට මුතුන් වගේ වගුරුවපු දහඩියට මුතුවැනි වටිනාකමක් ඇවිල්ලා. එහෙනම් වගුරුවපු දහඩියට මුතුවැනි වටිනාකමක් ඇවිල්ලා නම් ඒ තමන්ගේ දහඩිය වලට වටිනාකමක් ලැබෙලා තියෙනවා. දහඩිය මුතුවට මල් වරුසාවි. දහඩිය මුතුවට මල් වරුසාවල්. අන්න ශ්‍රමයේ වගුරෙව්වා. ඒ ශ්‍රමයට හරියන අස්වැන්නක් ලැබුණා. ඒ අස්වැන්න ලැබීම අභිමානයක්. අපි ඒකට කියනවා ශ්‍රමාභිමානය. තුන්වෙනි එක අතීත ශ්‍රී විභූතිය. ලියා ගන්න අතීත ශ්‍රී විභූතිය. අපේ අතීතයේ ඉඳලා තියෙන යෝධයෝ ගොඩක්. ඒ යෝධයෝ ගැන කියවන කවියක් තියෙනවා. මොකක්ද ඒ කවිය? දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යලි පැදී ඇති මව්දෙරනේ සත්රුවනින් නව නිදහන් මතුවි පොතුගෙසිනාවේ. ආන් එක කියන්නේ. දහසක් වැව් බැඳි යෝධ මිනිස් අතීතයේ යෝධයෝ ඉඳලා තියෙනවා. ඒ යෝධයෝ පිළිබඳව අපි ආඩම්බරෙන් කියන්නේ අපේ අතීතයේ ශ්‍රී විභූතිය. අතීතයේ බොහොම ආඩම්බරෙන් කියන බලන් අභිමාණයෙන් කියන බලන් අතීතයක් අපිට තිබිලා තියෙනවා. ඒ යෝධයෝ දැන් ඉපදිලා තියෙනවා. එහෙනම් අතීත ශ්‍රී විභූතිය පෙන්වන්න කරලා තියෙනවා. හරි. අතීත ශ්‍රී විභූතිය. right. එහෙනම් අපි දැන් තුනක් ගත්තා. ඒ තමයි ජාතික අභිමානය, ශ්‍රමාභිමානය, අතීත ශ්‍රී විභූතිය. අපි ඔය තුන ගැන ලියාගමු. මුලින්ම හැදින්වීම, ඊට පස්සේ පළවන උදාහරණය, එක ජාතික අභිමානය. ඒකට අපි ගත්තේ උදාහරණේ දැසේ කඳුලනේ. දැසේ කඳුලනේ. දෙක අපේ ශ්‍රමාභිමානය. දෙක අපි ගත්තේ ශ්‍රමාභිමානය. ඒකට අපි ගත්තේ දැතික. ඊට පස්සේ තුන්වෙනි එක අතීත ශ්‍රී විභූතිය. ඒකට අපි ගත්තේ දහසක් වෙන්න. අවසාන ඡේදයෙන් 1 2 3 කියන උදාහරණ සියල්ල සාරාංශ කරලා ඔප්පු කරලා දෙන්න. අපි දැන් යමු එහෙනම් හැදින්වීමේ ඡේදයට. right. හැදින්වීමේ ඡේදය. ඡේදයක් ඉදිරි ලියා ගමු. නූතන පරපුරේ කවියෙකු වන මහගම සේකර මහතා විසින් ලාංකීය සමාජයට ඉතා සරල අවබෝධාත්මක භාවය පහසු කරවන සාහිත්‍යයක් උදා කර දී තිබේ. නොමියවි ප්‍රබුද්ධ සිද්ධාර්ථ යනාදී පද්‍ය පන්තියින්ද තුම්මන් හන්දියාදී නවකතාවන්ද රචනා කළ මෙතුමා 46ක් වැනි වසරක කාලයක් ලාංකීය සමාජය තුළ
ජීවත්ව කවියකේ කවියෙක් චිත්‍රශිල්පියෙක් ලේඛකයෙක් සහ විචාරකයෙක් වන මොහු දුක තුලින් සතුට නිර්මාණය කිරීමට සමත් වූ අයකි. මෙතුමා විසින් රචනා කරන ලද දෑතේ කරගෙන පද්‍ය පන්තිය තුලින් ශ්‍රමාභිමානයත් ජාතිකාභිමානයත් අතීත ශ්‍රී විභූතියත් මැනවින් අන්තර්ගත කරමින් මේ රචනා කොට තිබේ. right රනේ අලුච්ඡේදයෙන් පටන් ගමු දෙවෙනි අපේ නයමු දෙවෙනි ඡේදය අලුච්ඡේදය right මහගම ශේකර මහතා විසින් රචනා කරන ලද දෑතේ කරගට සිඹසනසන්නට පද්‍යවන්තිය තුලින් ජාතික අභිමානී හැඟීම් නිරූපණය කිරීම සඳහා ගත හැකි එක් උදාහරණයක් නම් පෙරලිකම තුළ ලියා ගන්න පුතාලා මම පළමුවෙන් දුන්නු උදාහරණය මොකද්ද? දැසේ කඳුලලි පිස්දා බලන. ඒකද? ජාතික අභිමානටනේ. මම පළමුවෙන් දුන්නු කවිය මොකද්ද? දැසේ කඳුලලි පිස්දා බලන. දැසේ කඳුලලි පිස්දා බලලෙමි. හෙටේරු එළියට වඩින දිනේ. ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. ලියා ගන්න. මෙහිදී පුංචි පුතුහට උදා කර දෙනු ලබන සමාජය ණයත් නැති බියත් නැති වහලුත් නොවන සමාජයක් වීම
අභිමානයකි. මෙබඳු නිවහල් ජාතියක් එසේම බිය නොවන ජාතියක් එසේම ණය නොවන ජාතියක් වාසය කිරීම ජාතිය පිළිබඳව අභිමානනීය හැඟීමක් ආරෝපණය කිරීමකි. right දැන් එහෙනම් දෙවෙනි ඡේදෙත් ඉවරයි. අපි යමු තුන්වෙනි ඡේදෙට මොකද කරන්න කියලා බලන්න. මෙන්න තුන්වෙනි ඡේදය. ශ්‍රමාභිමාන. ලියාගමු ඡේදයක් විදිහට මාගම සේකර මහතා විසින් රචිත දෑතේ කරකට පද්‍ය පන්තිය රචනා කිරීමේදී ඒ තුළින් ශ්‍රමාභිමානය හැඟීම් නිරූපණය කිරීම සඳහා ගත හැකි එක් උදාහරණයක් නම් පෙරලිකම තුළ ලියාගන්න පළවෙනි කවිය දෑතේ කරකට සෙබසන සඳට ලාගුලි නීදල් පවන් සලයි දහඩිය මුතුවට මල්වරු සාවි කරල් බරිත් පීදී වැගිරෙයි. මෙහිදී ගොවියාගේ දෑතෙහිනගේ කරගට සඳහා ගොවියාගේ දෑතෙහිනගේ කරගට තුළින් ඔහු ශ්‍රමය වගුරා ඇති බවත් එම ශ්‍රමයට සරිලන පරිදි ලාගොයම නිල්වන්ව මෝරා ඇති බවත් දහඩිය මල් වරුසාවන් මෙන්
වගුරා ඇති බවත් ඒ වෙනුවෙන් මුතුන් වී කරලා පහළ වී ඇති බවත් මුතුන් වී කරලා පහළ වී ඇති බවත් දකින ගොවියා ශ්‍රමයට සරිලන ඊටත් වඩා වර්ධනය වූ අස්වැන්නක් ලැබී තිබේ. මෙබඳු අස්වැන්න නිසාවෙන් අභිමානයක් ඇතිවන්නේ නම් එය ශ්‍රමාභිමානය නම් වේ. මේ අනුව දෑතේ කරකට පද්‍ය තුළින් ශ්‍රමාභිමානය නිරූපණය කළ හැක. right. ඇඳින්නීම ඉවරයි, ජාතික අභිමානය ඉවරයි, ශ්‍රමාභිමානය අතර ඉදෙනවයි නෑනේ. right. අපි එහෙනම් හතරවෙනි ඡේදයට යමු. තුන්වෙනි කරුණ පැහැදිලි කරන්න. අලුත් ඡේදකින් අපේ දරුවෝ ලියා ගන්න. මහකම සේකර මහතා දෑතේ කරගෙන පද්‍ය තුළින් ලාංකීය සමාජයේහි අතීතය පිළිබඳ මෙනෙහි කරමින් අතීත ශ්‍රී විභූතිය පෙන්වා තිබෙනුයේ මෙසේය.
පෙන්වා තිබෙනුයේ මෙසේය. එනම් පෙරලිකමා තුළ දහසක් වැවබැඳි යෝධ මිනිස් කැල කවියම ලියන්න. දහසක් වැවබැඳි යෝධ මිනිස් කැල යලිපදී ඇති මවුදරනේ යලිපදී ඇති මවුදරනේ शत्रुव निम्नव निधान मතුවී शत्रुव निम्नव निधान मතුවී शत्रुव निम्नव निधान मතුවී පුතුගේ සිනාවෙනි ඔප වැටුනේ. අපේ අතීතයේදී යෝධ මිනිසුන් සිටී බව ඔවුන් අද එම සමාජයෙන් ඉවත්ව ගොස් ඇති බව මෙනෙහි කරනුයේ අතීතය පිළිබඳ ඉතා සාඩම්බර හැඟීමකිනේ එසේම එම අතීතයේහි බොහෝ සැප සම්පත් පැවති බවත් ආඩම්බරයෙන් පවසනු ලබයි. මෙසේ අතීතය පිළිබඳව ඉතා සාඩම්බරයෙන් ප්‍රකාශ කිරීම අපගේ අතීතය කෙරෙහි මෙහෙමෙන් ඕන අතීතය පිළිබඳව අභිමානයක් ඇති වෙන නිසාවෙන් අතීත ශ්‍රී විභූතිය නම් වේ. අතීතය පිළිබඳව අභිමානයක් ඇති වෙන නිසාවෙන් අතීත ශ්‍රී විභූතිය නම් වේ. අලුත් ඡේදකින් ලියන්න. දැන් හරිනේ? එහෙනම් මේ හතරම හරි. ඡේද හතරම හරි. දැන් අපි අවසාන ඡේදෙට යන්න හදන්නේ. ලියාගම අවසාන ඡේද. right. මේ අනුව ඉහත සඳහන් කරුණු දෙස අවධානය යොමු කිරීමේදී ඉහත පරම කර්ම යටතේ එන
ඉහත පළමු කරන යටතේන දැසේ කඳුලලිය යන අවස්ථාව තුළින් ජාතික අභිමානයත් ඉහත දෙවන කරුණ දෙස බැලීමේදී එහි එන දෑතේ කරකට යන අවස්ථාව තුළින් ශ්‍රමාභිමානයත් ඉහත තුන්වන කරුණ දෙස අවධානය යොමු කිරීමේදී එහි එන දහසක් වැව් බැඳී යන අවස්ථාව තුළින් අතේච ශ්‍රී විභූතියක් නිරූපණය කරනු ලබයි. right. එහෙනම් මොන්න දරුවනේ අවසානයි. ඔන්න දෑතේ කරකට ਵਿਚාරයත් අවසානයි. අපේ ළඟට තව එකක් පාඩමයි ඉතිරිලා තියෙන්නේ. අපි ඕක ඉවර කරමු. දැන් එනම් මේකේ ගැටලුවක් තියෙනවා නම් අහන්න. වැරදිත් වල තියෙනවා නම් අහන්න. මට චුට්ටි තප්පරයක් දෙන්න. මට විනාඩියක් දෙන්න. right. බලමු. හරි. එහෙනම් ਵਿਚාරය අවසానයි. අපේ දරුවන්ට මම ව්‍යාකරණ කරගෙන ආවා තද්දිත සහ කෘදන්ත මට මතක හැටියට. ගන්න බාන පුතාලා ව්‍යාකරණ පොත තද්දිත සහ කෘදන්ත. හරි. තද්දිත අවසන් කරලා තියෙන්නේ අපි කෘදන්ත නාම පටන් ගන්න තියෙන්නේ. මාතෘකාව ලියා ගන්න කෘදන්ත නාම. මාතෘකාව කෘදන්ත නාම. කෘදන්ත නාම. කෘදන්ත නාමයක් කියන්නේ අපේ දරුවනේ නාම පදයක මුල් ස්වරූපයකට ක්‍රියාපදයක මුල් ස්වරූපයකට ප්‍රත්‍යක් එකතු වෙලා හැදෙන නාමය කෘදන්ත නාමය. ක්‍රියාපදයක මුල් ස්වරූපයකට ප්‍රත්‍යක් එකතු වෙලා හැදෙන නාමය කෘදන්ත නාමය. ක්‍රියාපදයක මුල් ස්වරූපය හොයාගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රියාපදය ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් බවට පත් කරලා ඒකේ ප්‍රයෝජ්‍ය ක්‍රියා ස්වරූපේ ඉවත් කරාට පස්සේ ඉතිරි වෙන්නේ ක්‍රියාවේ මුල් ස්වරූපය. අනිත් එක ක්‍රියාපදයේ මිශ්‍ර ක්‍රියාවක් බවට පත් කරලා එහි මිශ්‍ර ක්‍රියා ස්වරූපේ ඉවත් කරාට පස්සේ ඉතිරි වෙන්නේ ක්‍රියාවේ මුල් ස්වරූපය. ඔන්න ඒ ක්‍රම දෙකට අනුව අපිට පුළුවන් කෘදන්ත නාම හදාගන්න. එහෙනම් අපේ දරුවනේ තද්දිත නාම කෘදන්ත නාම. එතකොට නාම පදවල මුල් ස්වරූපේ හොයාගන්න මං කව තවත් පදයක විශේෂණයක් ඇටියට යෙදුවන් පස්සේ නාම පදේ මුල් ස්වරූපය. ඒ වගේම අප්‍රාණ වාචී පදවලදී බහුවචනයක් බවට පත් කරගෙන පස්සේ බහුවචනයේ බවට පත් වෙන්නේ නාම පදේ මුල් ස්වරූපය. දැන් අපි හිතුව මෙහෙම ගස කියන එකේ බහුවචනේ ගස්. ඒතර ගස් තමයි නාම මූලය. හරි? ඔන්න කෙටි ක්‍රමයක්. පොත කියන එකේ නාම මූලය පොත්. ඒතර බහුවචන ස්වරූපය තමයි ඒකේ
නාම මූලය. හරි. ලොරිය කියන එකේ නාම මූලය ලොරිනේ. එතකොට ඒක බහුවචන ස්වරූපය. අප්‍රාණ පදවාචී පදවලදී නාම පදවල මුල් ස්වරූපේ හොයාගන්න පුළුවන් බහුවචන ස්වරූපෙට හේතු. හරි. හැබැයි ක්‍රියාපදවලදී බෑ. මේ ප්‍රාණවාචී පදවලදී බෑ. හරි. දැන් බල්ලා නම් බලු. එතන බහුවචන නෙවෙයි ඒක නාම මූලය. බල්ලෝනේ බහුවචන. හැබැයි අප්‍රාණවාචී පදවල විතරයි. හරිනේ? රයිට්. එහෙනම් කෘදන්ත නාමය කියන පොතේ ක්‍රියාපදයේ මුල් ස්වරූපයකට ප්‍රත්‍යක් එකතු වෙලා හැදෙන නාමය කෘදන්ත නාමය. රයිට්. ලියාගමු අපේ දරුවෝ. මාතෘකාව කෘදන්ත නාම ඡේදයක් විදිහට. කෘදන්ත නාමයක් කියනෝ කෘදන්ත නාමයක් කියනෝ ක්‍රියාපදයක මුල් ස්වරූපයකට එනම් ක්‍රියාමූලයකට ප්‍රත්‍යක් එකතු වීමෙන් සෑදෙන්නා වූ නාමයන්ය. මෙසේ ගොඩනගෙන කෘදන්ත නාම සෑදීමේදී ක්‍රියාපදයේහි මුල් ස්වරූපය නැතහොත් ක්‍රියාමූලය සොයාගනු ලබන ආකාරයන් දෙකකේ එනම් අංක 1000 රතුමෑණින් ලියා ගන්න. ක්‍රියාපදය රතුමෑණින් ලියා ගන්න. අංක 1000 රතුමෑණින් ක්‍රියාපදය මිශ්‍ර ක්‍රියාවක් බවට පත්කොට එහි මිශ්‍ර ක්‍රියා ස්වරූපය ඉවත් කිරීමෙන් පසුව
ඉතිරි වනුයේ ක්‍රියාවෙහි මුල් ස්වරූපය හෙවත් ක්‍රියාවෙහි මුල් ස්වරූපය හෙවත් ක්‍රියා ධාතුවයි. ක්‍රියා ධාතුවයි. ක්‍රියා ධාතුවයි. මේ බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න. හරි. ඔය බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න. ඔව් අන්න. දෙවෙනි ක්‍රමයේ රතුබෑනේ ක්‍රියාපදය ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් බවට පත්කොට ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් බවට පත්කොට ඒ ප්‍රයෝජ්‍ය ක්‍රියා ස්වරූපය ඉවත් කිරීමෙන් පසුව එහි ප්‍රයෝජ්‍ය ක්‍රියා ස්වරූපය ඉවත් කිරීමෙන් පසුව ඉතිරි වනුයේ ක්‍රියාවේ මුල් ස්වරූපය හෙවත් ක්‍රියාවේ මුල් ස්වරූපය හෙවත් ක්‍රියා ධාතුවයි.
वोट के देने के लिए ಆಗತ್ತದ शेदी ಆಗ್ತಿದೆಯಟ ಮೆಸೆ ಗೊಡನೆಗೆ ಕುಂದಾಂತ ನಾಮ ಸಹದಿ ಮಸಂದಹ यदिन प्रत्यराशय के इनाम साहित्यानक मेसे गुडनेगे कृदांतनाम सैदीम संदहा यदिन प्रत्यराशय के इनाम කමදාදාදියාගන්න න इले एन नो उनो ओ एम एम मेकिंग आउट पढ़ने के लिए आ गमु न अरे अपना मैं लिया करते हैं बोटी के दिन टिका मम्मा खाना वहाँ पढ़ने एक का न रोमिलक में एक का नाट दान न समानाई नटन अब गाय दान न समानाई गायन रांग दान न समानाई रांग न खास दान न समानाई खास न अरे बुद्धे अस्मा हरने कसन हरने राइट लिया दान न समानाई
अरे राइट ඊළඟ එක මොකද්ද පුතේ නයනේ පස්සේ ඊළඟ අංක දෙක මේ විදිහට කියලා දාගන්න කියලා දාගෙන මේවම ගන්න පුළුවන් සමහරක් ලාට නට ධන න සමානයි නට න නට ධන සමාන නට එකතු කිරීම සමානයි නැටුම් රංගදනෝම් රැගෝ බාලදනෝම් බැලෝ ගායදනෝම් ගැයෝ අඬදනෝම් හැඩෝ දොරදනෝම් දෙඩෝ හසදනෝම් කැසෝ කපදනෝම් කැපෝ අනදනෝම් ඇනුම් मनरम नेंगुमन कदिमई वे मनुलोके तु मनुवेति करके दैवे ओ मनुलोके मनुवेति करके दैवे मनरम नेंगुमन कदिमई वे मनुलोके तु मनुवेति करके दैवे ओ मनुलोके मनुवेति करके दैवे मनरम හැඟුමක් ගයදන මන් කියන කරේ පුතේ මන් කියේ ඈ මොකද රැඟුම් රඟදනුම් රැඟෝ නටදනුම් නැටෝ රවදනුම් රැවුම් ඔය අපේ අස්මර වගේ රැවුම් දොරදනුම් දෙඩුම් බලදනුම් බැලුම් ගයදනුම් ගැයුම් right ඊළඟ එක ඉලි කියලා දාගන්න ඉලි ඊළඟ එක ඉලි nේද පුතේ නේද නේද ප්‍රත්‍යපත් මොකද දැන් තුන්වෙනි එක ඉලි වලින් නටදන ඉලි නැටිලි ගයදන ඉලි ගැයිලි කසදන ඉලි කැසිලි බලදන ඉලි බැලිලි රංගදන ඉලි රැංගිලි දොරදන ඉලි දෙඩිලි කපදන ඉලි කැපිලි
ඊළඟ මොකද්ද පුතේ 4 එන 4 එන ඒකේ තියෙන නිරුත්සාහක විදියට නට දන එන නැටෙන බල දන එන බැලෙන ගය දන එන ගැයෙන හඬ දන එන හැඬෙන දොඩ දන එන දොඩෙන හරි අපේ දරුවනේ අපිට ලැබිච්ච කාල හෝරාව දැන් ඉවරයි අපේ පුතාලා ලබන සතියේ මේ විදිහටම මේ වෙලාවටම පන්තිය පැවැත්වෙනවා සැමට නිරෝගිමත් දවසක් මගේ දරුවන්ට ලෙඩ රෝග බිය දුරින්ම දුර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපේ දරුවනේ ආයුබෝවන්